නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇකිරියන් කුඹුරේ පදිංචි මප්පුහාමි පියාණන් සහ දරු පිරිස, ඒ වගේම හාලියල පදිංචි මදුරාවතී රණවීර පින්වත් මහත්මිය ඒකරාශී වෙලා තමයි අද දවසේ උතුම් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, අපට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ මේ වියකී යන්න පෙර අපට දෙව් මිනිස් ලෝකයාට ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන, උදාර බවට පත් කරවන, සසරේ කිසි දිනක නොඇසු මේ සසර එනකොට දුර්ලභ අසන්න ලැබෙන පරම දුර්ලභ ධර්මයක් අපට ශ්‍රවණය කරන්න භාග්‍ය උදා වුණා. ඒ වගේම අනිත් අයට ශ්‍රවණය කරවන්නට අපිට භාග්‍ය උදා වුණා. ඉතින් මේ පින අපට සසර පුරා උදාරදී ශ්‍රේෂ්ඨ දේ මුණගස්සන්න, ඒ දුර්ලභ දේ මුණගස්සන්න, අමෘතයේ මුණගස්සන, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් දුරු කරවන දේ උතුම් දහම් මුණගස්සන උදාර පින්කමක් බවට පත් වෙනවද මේ ධර්ම දානමය පින්කම. ඒ නිසා මේ ධර්ම දානය ගැන ඒ නිරන්තරයෙන් ධර්ම දානයට උදව් කරන උපකාර කරන පිරිස හිත හිතා සතුටු වෙමින් පින්වත්නි, අද දවසෙත් සම්බුදු සිත කසිරිය ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ එදා වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා භූසෙවණේදී සසරේ පින්වත්නි පිරු මහා පාරමී බලයේ පිහිටා තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වුණු දවස, එදා සම්බුදු බවට පත්වෙච්ච දවස පින්වත්නි. ඒ තමයි සියල්ල දන්නා, සියල්ල දකිනා සර්වඥතා ඥානය. සියල්ල දන්නා, සියල්ල දකිනා සර්වඥතා ඥානෙ පින්වත්නි උපදව ගන්න භාග්‍යතුන් වහන්සේට බෝසතාණන් වහන්සේට අවශ්‍යතාවය තිබ්බා. ඉතින් අසංකේය 4කුත් කල්ප ලක්ෂයකට පසු තමයි ත්‍රිසා දීර්ඝ කාලයක් මේ ගුණ පුරන් වුණා පින්වත්නි. ඒ පුංචි කාලයක් තුර පුරණ ගුණයකින් නෙමෙයි මේ සම්බුද්ධත්වයට ලැබෙන්නේ පින්වත්නි. දීර්ඝ කාලයක් නොපෙරෙන ශ්‍රද්ධාවක්, ඒ කුසල් දහම් වඩන්න. ඒ වීරිය, ඒ ශ්‍රද්ධාව, ඒ අධිෂ්ඨානය, ඒ ඡන්දය, ඒ චිත්තය, ඒ වීරිය, ඒ විමර්ශාව අපිට හිතා ගන්න බෑ පින්වත්නි. ඉවන් මහා ගුණ පිරෝ, බොහෝ කලක් ගුණ පිරෝ, කල්ප ගණන් ගුණ පිරෝ උත්තමයෙක් සිටී නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්මයි. කරුණාව කියන එක කොතරම් දියුණු කරලාද පින්වත්නි. මේ ලෝවැසියන් ගැන කරුණාව පුරුදු කරනවා කියන එක
ලෝවැසියන් ගැන මෛත්‍රී පුරුදු කරනවා කියන එක. ලෝවැසියන් ගැන උපේක්ෂාව වඩනවා කියන එක. ලෝවැසිය මුල් කරගෙන මුදිතාව වඩනවා කියන එක. මෛත්‍රී වඩනවා කියන එක සකල ලෝක සත්‍යයන්. සකල ලෝක සත්වයන් මෙතර කරන අදහසින් තමයි එන්නේ පින්වත්නි. ඒ දුක් ගැහැට ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක, පරිදේව මේ හැම දුකක්ම අභියෝගයක්ම ජය අරගෙන ඉන්නේ කුමක් පිණිසද? දෙව් මිනිස් ලෝකයට සිත සලසන්න. ඉවසුවනම් ඒ කාල පරිච්ඡේද ඉවසුවේ දෙව් මිනිස් ලෝකයා දුකෙන් ඈතර කරන අදහසින්. හරි පුදුමයි පින්වත්නි. එතකොට ඒ කරුණා ගඟ හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි එවන් උදාර ගුණ පිරූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරමින් පින්වත්නි මේ බුදුපණ පද අහන්න ඕන. එවන් මහා ගුණයන් පිරූ ශාස්ත්‍රුන් වහන්සේගේ චිත්තසංතානයෙන් ඒ පැනනගුණු අසිරිමත් අවබෝධයක් තමයි අපි කතා කරමින් හිටියේ. ඒ තමයි කුමක්ද? අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. අනේක ධාතු ස්වභාවයන්ගෙන් නානා ධාතු ස්වභාවයන්ගෙන් නිර්මිච්ච විච්ච විවිධ ලෝකයන්. අනේක ධාතු නානා ධාතු ලෝකං. එතකොට අනේක ධාතු විතරක් නෙවෙයි අවබෝධ කළේ පින්වත්නි. අනේක ධාතු ස්වභාවයන්ගෙන් නානා ධාතු ස්වභාවයන්ගෙන් නිර්මිත විච්ච සෑම ලෝකයක්ම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඒතර මේ දිනවල විශේෂයෙන් කතා කරමින් හිටියේ පින්වත්නි යක්ෂ ලෝකය ගැන. අපි දහම් කරුණු ටිකක් කතා කළා. අද මට හිතුණ පින්වත්නි යක්ෂ ලෝකේ හරි පුදුමයි. දැන් අපි මේ යක්ෂ කියූ පමණින් අපේ හිතට නැගෙන ඒ අපේ හිතේ මවාගත්තු ලෝකයත් සත්‍ය ලෝකෙත් වෙනස. මේ යක්ෂ ලෝකයේ විශේෂත්වයක් තියෙන හරි පුදුමයි. ධර්මයට කැමති, ධර්මයේ හොයන, සත්‍ය ගවේෂණයේ හරි පුදුමයි. ඒ හම්බෙච්ච හැම තැනකම වගේ බොහෝ තැන්වල ධර්මයට කැමති. එතකොට මෙතන තියෙන සුළු පිරිසක් ගැන. එතකොට ධර්මයට අකමැතිත් ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා. එතකොට හරි ආශ්චර්යයක් තියෙනවා. අපි මෙහෙම හිතින්ම වාගත්තු ලෝකයට වඩා තව වෙනස් පැත්තක් තියෙනවා කියලා ලෝකේ. ඒක ශාස්ත්‍රුන් වහන්සේම නිසා තමයි ඉතින් අපිට තේරුම් ගන්න පරම දුර්ලභ භාග්‍ය උදා වෙන්නේ පින්වත්නි. එතකොට ශාස්ත්‍රුන් වහන්සේගේ බුදුනතේ මේ මහා කරුණාව නිසා පින්වත්නි හරි ආශ්චර්යයි. එක යක්ෂයෙකුට ධර්මයේ තෙරුවන් සරණ පිහිටන්න දුර්ලභ භාග්‍යයක් උදා වුණා. අද අපි දේශනාව තමයි කතා කරන්නේ. මේ දේශනාවේ නම ආලවක සූත්‍රය. ඒ දවස්වල පින්වත්නි භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ අලව්‍යකුගේ භවනට වැඩම කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් අලව්‍යකු ගාවට ආවා. අලව්‍යකු බුදුරජාණන් වහන්සේ ගාවට ඊට පස්සේ ආවා. දැන් භවනට ආවට පස්සේ අලව්‍යකු භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පවසා හිටියේ එම්බා ශ්‍රමණය මෙතනින් පිට වෙන්න කිව්වා. බලන්න එතකොට දැන් යක්ෂයෙක්නේ. එකපාරට දැන් එතකොට බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට හරහට හිටියේ නැහැ පින්වත්. යක්ෂය දමනය කරන්න ආවේ. දැන් අපිට නම් මොකද වෙන්නේ? අපේ තියෙන පුහු අහංකාරකමත් එක්ක අපිට හිතෙන්නේ මොකද? මම මෙච්චර පිට වෙන්න ඇවිල්ලා මට දාන සැල්ලක කියලා අපි නම් යන්නේ නැද්ද? උන් අපේ කරුණාවයි මෛත්‍රී තරම. ශාස්ත්‍රුන් වහන්සේ කරුණාව අසිරිමත්. දැන් මේ ධර්මයේ කියන්න ආවේ. සසරේ ලබන්න බැරි මහා දුර්ලභ ලාභෙ පිහිටවන්න ආවේ.
එහෙම ආපු ශාස්ත්‍රඥ වහන්සේට රිස්පෙක්ට් දාද්දී ශාස්ත්‍රඥ වහන්සේ මොකද කළේ? හොඳයි ආයුෂ්මත් කියලා වැඩියා එළියට. පුදුමයි පින්වත් මේ කරුණාව. අපි දරුවන්ගේ ප්‍රශ්නවල ඉවසනව මදි පින්වත්නි මේවත් එක බලද්දී. ස්වාමියාගේ ප්‍රශ්න ඉදිරියේදී බිරිඳගේ ප්‍රශ්න ඉදිරියේදී අපි ඉවසනව මදි. මේ ශාස්ත්‍රඥ වහන්සේට මේ අලවයෝග්‍ය මොනව ලැබිලද? මොනව ලබන්නද? සමහර පවුල්වලදී දරුවෝ කොච්චර ඔබට උදව් කරලා ඇද්ද? උදව් කළා තියෙද්දි ඊළඟ මොහොත වැරදෙනකොට කොච්චර ප්‍රශ්න හදා ගන්නවද පින්වත්නි? ඊළඟට යහළු යෙහෙලියන්ගේ පොඩි දේවල් ඉදිරියේ අපි කොච්චර ප්‍රශ්න හදා ගන්නවද? සැමියාගේ ප්‍රශ්න ඉදිරියේදී බිරිඳගේ ප්‍රශ්න ඉදිරියේදී අපි කොච්චර ප්‍රශ්න හදා ගන්නවද? මේ ශාස්ත්‍රඥ වහන්සේ හරි ආශ්චර්යයි. කිසි දවසක ලබන්න බැරි අති දුර්ලභ ලාභ දෙන්න ඇවිල්ලා ඉන්න ශාස්ත්‍රඥ වහන්සේට කියනවා එළියට ඵලයන්. ශාස්ත්‍රඥ වහන්සේ එළියට වටනවා. එම්බා ශ්‍රමණේ යලි ඇතුළට එනවා. හොඳයි ආයුෂ්මතුනි කියලා ඇතුළට ආවා. දෙවෙනි වරත් අලව යකා කියනවා බුදුරජාණන් වහන්සේට එම්බා ශ්‍රමණේ පිට වෙනවා. හොඳයි ආයුෂ්මතුනි පිට වුණා. අපි නම් පළවෙනි සැරේ කළා කියන්නේ දෙවෙනි සැරේ මොකද වෙන්නේ? ආයෙත් හදාගෙන ගියාට පස්සේ දෙවෙනි සැරේ සිද්ධ වුණොත් අපි යකෙක් වෙනවා ඊට පස්සේ අපි යකා නටනවා. එහෙම වෙන්නේ නැද්ද? හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම සහගතයි. ඊට පස්සේ පිට වෙනකුවා හොඳයි ආයෙ පිට වුණා. ආයෙ කියනවා ඇතුළට එනවා. හොඳයි ආයෙ ඇතුළට ආවා. තුන්වෙනි වරත් අලව යකා කියනවා එම්බා ශ්‍රමණේ පිට වෙනවා. හොඳයි ආයුෂ්මතුනි පිට වුණා. ආයෙ කිව්වා ඇතුළට එනවා. හොඳයි ආයුෂ්මතුනි ඇතුළට ආවා. සියල්ල දන්නා සියල්ල දකිනා කල්ප ගණන් පෙරුම් පෙරූ. ඒ ලෝක සත්‍යය ගැන මහා කරුණාවනේ පින්වත්නි. එහෙනම් අපිට නැත්තේ මොකද්ද? අපේ ලෝක සත්‍යය නෙමෙයි ගෙදර ඉන්න ගැන දරුවෝ ගැන කරුණාව මදි. ගෙදර ඉන්න අය ගැන කරුණාව මදි. රටේ ලෝකයේ අය ගැන කරුණාව මදි. කල්පනා කරලා බලන්න කරුණාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කරුණාව මදිකමත් එක තමයි මේ අදාළ සිටුේෂන් එකේදී අපිට ඉවසන්න අමාරු. මෛත්‍රිය මදි එක්ක මුදිතා මදි. හරි පුදුමයි පින්වත්නි. එහෙනම් අපි ප්‍රශ්න ඉදිරියේදී එහෙනම් අපිට මේ බාහිර ලෝකී ප්‍රශ්න ඉදිරියේදී කරුණාව ඇති කරගන්න ලස්සන සිහි කරන්න පුළුවන් සුන්දර අවස්ථාවක් පින්වත්නි මේක. මේ ආලෝක සූත්‍රයේ හැමදාම රැට පින් ගන්න මේ සජ්ජායනා කරලා ආලෝක දියට පින් දෙන්න පින්වත්නි. එච්චර වටිනවා මොකද මෙතන ලස්සන සුන්දර තැනක් මෙතන මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරගන්න. සමහරට ආලෝක දෙවියන් පින් දෙද්දී අපිට උපකාර කරයි. ධාර්මික රැකවන සම්පූර්ණ දැන් මේ තිරුවන් සරණ පිහිටපු මේ ගුණයක් තියෙන කෙනෙක්ද? දැන් අපි මේව සමහරට කියද්දිත් සමහරට අහන් ඇති. සමහරට තමන්ගේ අතින් ඉවිච්ච දේ පින්වත්නි හරි ආශ්චර්යයි. හතරවෙනි වෙලාවෙත් අලව් යකා කිව්ව බුදුරජාණන් වහන්සේට එම්බා ශ්‍රමණේ පිට වෙනවා. ආයුෂ්මතුනි මම මෙතනින් පිට වෙන්නේ නැහැ කිව්වා. ඔබට කරන්න පුළුවන් දෙයක් කරන්න කිව්වා. සම්බුදු රජාණන් වහන්සේ නමකටමයි ඉතින් මේ වගේ දෙයක් කරන්න පුළුවන් පින්වත්නි. වෙනකොට කෙනෙකුට ආයෙ ඔය වගේ දේවල් කළා කිව්වනම් එහෙම මේ ඊටු ටික කරනවා මොකක්ද දන්නවද? කියනවා මොකද්ද? එම්බා ශ්‍රමණය එහෙනම් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ගැන පිළිතුරු දෙන්නේ නැත්නම් ඔබේ හිත පෙළෙනවා කිව්වා. මොකද්ද කිව්වේ? හිත පෙළෙනවා කිව්වා. උත්තර දෙන්නේ නැත්නම්. හදවත පලනවා කිව්වා. පාදවලින් අල්ලලා ගඟින් එතරට වීසි කරනවා කිව්වා. ඔන්න එයාගේ පවර් එක පින්වත්නි. එයාගේ පවර් එක.
ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ ආයෂ්මතුනි දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බමුණු සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුන් ලෝකේ මගේ හිත පෙරලා දැමිය හැකි කෙනෙකුන් හෝ හදවත පලා දැමිය හැකි කෙනෙකුගේ හෝ පාවලින්ගෙන ගඟින් එතරට විසිකර දැමිය හැකි කෙනෙකුන් හෝ මම නම් නොදකිමි. එනමුදු ආයෂ්මතුනි ඔබ කැමති කාරණාව මගේ විමසන්ට කිව්වා. විමසන්න කිව්වා. අන්න ඒ වෙලාවේ පින්වත්නි බලන්න මේ අලව්‍ය යකාගේ හරි පුදුමයි. ඒතකොට මේ සසරේ මොකක් හරි පුණ්‍ය වාසනාවක් තිබිලා තියෙනවා. හරි පුදුමයි. අලව්‍ය යකාගේ හිතේ වැදගත් ප්‍රශ්න ටිකක් තිබ්බා. දැන් මෙතන මේ බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක් ඉස්මතු කළා කුමන්ද? මම මේ බයට නෙමෙයි ඔබට උත්තර දෙන්න කිව්වා. ඔබට දහම් ගැටලුවක් තියෙනවා නම් අහන්න මම උත්තර දෙන්නම් කිව්වා. ඔබ යහපත පිණිස. ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක්. මහා ශ්‍රේෂ්ඨ ප්‍රශ්න පින්වත්නි. කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසු සුචින්නෝ සුකමා වහාති කිංසු හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිත මාහු සෙට්ටන්ති. කිංසූද විත්තම් විත්ත කියන පින්වත්නි ධනයට කියන නමක්. පුරිසස්ස සෙට්ටං මේ පුරුෂේ කෙනෙක්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන ධනයක් තියෙනවා නම් ඒ ධනය කුමක්ද? ඔබෙන් කෙනෙක් ඇහුවොත් මොන වගේ උත්තරයක් දෙයිද? ඔබේ ලෝකෙන් තමයි ඔබ උත්තර දෙන්නේ. ඔබ හිතනවා මම ශ්‍රේෂ්ඨත්වයට පත් වී වාහනයක් තිබ්බොත් එන හොඳ නියම ධනෙ වාහනයක් කියයි. තව කෙනෙක් කියයි ඉඩමක් කියලා. තව කෙනෙක් කියයි ගෙවල් දොරවල්. පින්වත්නි නියම පිළිතුර ලැබෙන්නේ බුදුවරුන්ගෙන්. නියම ධනය කුමක්ද කියලා. එතකොට අපි හිතන ධනය පින්වත්නි මෙලොවෙන් අපිව සුවපත් කරලා යම් පොඩි සුවපත් භාවයක් මේ කියන්නේ. අල්ප සුවපත් භාවයක් උපද්දලා මෙලොවෙන් අවසන් කරනවා. කිංසු සුචින්නෝ සුකමහවහාති. මොන වගේ දෙයක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? කිංසු හවේ සාදු තරං රසානම්. මේ ලෝකේ රසයන් ඇද්දී සියලු රසයන් අතර මියුරුම රසය කුමක්ද? කතං ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. මොන විදියට ජීවිතය ගත කළොත්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ? කොයි විදියට ජීවිතය ගත කළොත්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ? දැන් අතන කිව්වේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ධනය. මෙතන කියන්නේ මොකද්ද? මොන විදියට ගත කළොත්ද ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ? ඒතර කරුණු දෙකක් පින්වත්නි එතන. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ ගාථාවෙන් මැහුව ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. ශ්‍රදැහැ ධනයෙන් තමයි කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. බලන අපි හිතන ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ලෝකයයි බුදුවරු දකින ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ලෝකයයි පින්වත්නි අහසයි පොළොවයි වගේ. මොන පින්කම කරගන්න බැරුණා මෙන්න මේ පින්කම කරගන්න පින්වත්නි ඔබ. ධර්මයේ කියවමින් ධර්ම ශ්‍රවණය කරමින් ඒ වගේම ධර්මයේ සිහි කරමින් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන සැදැහැසිතක් උපදව ගන්න. පින්වත්නි නිරන්තරයෙන් බණ හිටියත් මහා ලාභයක්. හැබැයි හොඳට කන් යොමු කරගෙන මේ අහන්නම් වාලේ නෙමෙයි පින්වත්නි. හොඳට කන් යොමු කරගෙන බණ අසා ශ්‍රද්ධාව වඩන්න. අන්න එක ධනයක් කියන ඒ ශ්‍රද්ධාව වැඩුණොත් මේක හිතේ හදාන තියෙන ධනෙ පින්වත්නි. මොකද වෙන්නේ? ඔබ ශ්‍රේෂ්ඨම ධනෙ තමයි මේ ලෝකේ තියෙන ශ්‍රද්ධා ධනෙ. අනිත් ධනය ශ්‍රේෂ්ඨ ධනයක් නෙමෙයි. අපි හිතුවන බලන්න මේ අවිද්‍යාව සහගත මනසින් හිතනවා මේවා ශ්‍රේෂ්ඨයි කියලා. නෑ පින්වත්නි. කුමක් ශ්‍රේෂ්ඨයි කියලා අපි අවිද්‍යාව සහගත මනසකින් හිතලා
ඒ දේවල් තුළ අපි ජීවත් වෙන මහන්සි ගත්තත් සැබෑම අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන එක ධනයක් තියෙනවා. සැදැහැ ධනය. සැදැහැ ධනය හදාගත්ත කියන්නේ පින්වත්නි මහා විශ්මිතයි. අපට සසර පුරා කරන්න බැරි මහා ධනයක් හදාගත්ත වෙනවා අපි. මේ ජීවිතයේ අවුරුදු 50 පින්වත්නි සීලයේ හොඳට පිහිටගෙන වෙන අනිත් දෙයක් කරගන්න බැරි නම් මෙන්න මේක විතරක් කරන්න අඩු ගානේ. අනිත් පින්කම් කරගන්න බැරුණක් කමන්නේ මෙන්න මේක කරගන්න. මෙන්න මේක කරගන්න කොහොමද? සද්ධා ධනෙ හදාගන්න. අඩුම ගානේ මෙන්න මේක කරගන්න. වෙන කිසි දෙයක් කරගන්න බැරුණාට කමන්නේ මෙන්න මේක කරගන්න. ඇයි මේ භාගතුනා දේශනා කරනවා ශ්‍රේෂ්ඨ ධනය වෙන්නේ සද්ධා. සද්ධා කොහෙද ඇති කරගන්න තියෙන්නේ? හිතේ. ඒක උපදින්නේ කොහොමද? අවිජ්ජා සූත්‍රය ඔබට මතක ඇති. කල්යාණ මිත්‍රය ඇසුරු කළ සද්ධර්ම ශ්‍රවණයෙන්මයි ශ්‍රද්ධාව උපදින්නේ. ධර්ම දාන එක ආශ්චර්යයි. එතකොට ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද පින්වත්නි? සද්ධර්ම ශ්‍රවණේ. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස පින්වත්නි හරි ආශ්චර්යයි මේ. එහෙනම් දෙව් මිනිස් ලෝකයාගේ චිත්ත සංතානවල ශ්‍රේෂ්ඨ ධනය උපද්දන්න අනුග්‍රහ කරනවා. ශ්‍රේෂ්ඨ ධනය උපද්දන්න යම් අනුග්‍රහයක් කළොත් සසර පුරා ශ්‍රේෂ්ඨ ධනයේ හිමිකරුවෙක් වෙන පින. ශ්‍රේෂ්ඨම ධනය. ශ්‍රේෂ්ඨම ධනය. පින්වත්නි ශ්‍රද්ධා ධනය උපදවගත්තු රජවරු ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම සිඳලා දැම්ම පින්වත්නි. බ්‍රාහ්මණයෝ, ශස්ත්‍රීයෝ, වෛශ්‍ය, ශුද්‍රයෝ, දෙවියන්, බඹුන්, ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ පින්වත්නි ශ්‍රද්ධා ධනය උපදවගත්තු සියලු දෙනා ආයි පිරිනුවම් පානකන් සසරේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් තුළ වාසය කරනවා. හැබැයි ශ්‍රේෂ්ඨ ධනයක් රැස් කළොත් මොකද වෙන්නේ පින්වත්නි? ඔහු ශ්‍රේෂ්ඨ කෙනෙක්. ශ්‍රේෂ්ඨ ධනයක් රැස් කරගත්තොත් ඔහු ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ නිසා මේ සද්ධාව නම් වූ ධනය රැස් කරන්න. වෙන කිසි දෙයක් කරන්න බැරුණාට කමන්නේ. මෙන්න මේක හදාගන්න. අඬන්න එපා, දුක් වෙන්න එපා, අනිත්‍යව කරන්න බෑ කියලා. මෙන්න මේක කරගන්න. කොහොමද? බණ අහන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න. බණ අහන්න, ශ්‍රද්ධාව උපද්දන්න. හැමතිස්සෙම බණ පදයක් පාසා ඔබට ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට සිහි කරන්න පුළුවන් නම් තවත් හොඳයි. අඩු ගානේ බණ ටික අහලා හිතන්න පුළුවන් නම් විනාඩි 5ක් ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සත්‍යයක්මයි කියලා හිතා ඉන්න. එහෙම හිතා සිතවිලි ඔස්සේ හිතේ ශ්‍රද්ධාව උපද්දන්න. මම මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකය වෙනවා, මම වෙන කිසි කෙනෙකුගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ කියලා හිතන්න. ඒ ශ්‍රේෂ්ඨ ධනෙ හිමිකරුවෙක් වෙන්න. ශ්‍රේෂ්ඨ දායාදේ හිමිකරුවෙක් වෙන්න. ශ්‍රේෂ්ඨ ධනයේ ස්වභාවය තමයි මෙලොවත් සුවපත් කරනවා, පරලොවත් සුවපත් කරනවා. මොකද වෙන්නේ? මෙලොවත් සුවපත් කළා පරලොවත් සුවපත් කරනවා. නිවිල යනකම් සසරම සුවපත්. ඒ නිසා බණහන වෙලාවට දොරවල් වහගන්න. බණහන වෙලාවට ළමයි ලපටි බාර දෙන්න. මුණුපුරු මිනිපිරිය බාර දෙන්න. දොරට තට්ටු කරලා දොරවල් අරින්න එපා. රස කෑමක් හම්බුනහම අහුමුළුළු තියාගෙන හොර රහසි කන්නේ යම්සේද ඊටත් වඩා බණ පද අහනකොට කිසි කරදරයක් නො ටෙලිෆෝන් ඕෆ් කරගන්න. එච්චර මහන්සි ගන්න. මේ සද්ධා ධනයට.
බණ අහනකොට එච්චර කැප වෙන්න පින්වත්. අනිත් දේවල් ඔක්කොම පැත්තකින් තියන්න. අඩු ගන්න ඔබට දවසට පැය නම් පුළුවන් කරගන්න. ඒ පැය හරියට කරගන්න. ඉතුරු කාලේ පුළුවන් එක හිත හිතා ඉන්න. දෙකක් පුළුවන් නම් ඒ දෙක හරියට කරගන්න. සමහර අය ඉන්නවා ඉතින් අනින් එනින් ගම එක් කරනවා ඉතින් කරන් දෙයක් නැහැ. සමහර කාර්යබහුල ජීවිතේ. නමුත් ඔබ අඩු ගානේ දවසකට පැයක් හරි අනිත් ඔක්කොම පැත්තකින් තියලා ඒකට විතරක් ඇටෙන්ෂන් එක අවධානය යොමු කරගෙන ඉක් කරගන්න. මේ ධනෙ හදාගන්න පින්වත්නි. මේ ධනෙ හදාගත්ත කියන්නේ ඔබව මේ සියලු දුක්ඛ ස්කන්ධයන්ගෙම ඔබ ඈතර කරනවා. කවදා හරි ඈතර කරනවා. කවදා හරි ඈතර කරනවා. හැබැයි ඔබ අහන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයති. ඒක වැඩ එක දේවල් අහලා වැඩක් නැහැ පින්වත්නි. මේ බුදුබණ පදේ ගැන ශ්‍රද්ධාව උපද්දන්න. මොකද්ද? කිංසූද විත්තම් පුරුෂස්ස සෙට්ටම් කියලා ප්‍රශ්නයක් ඇහුවා. කුමන ධනයේද ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා උතුම් වන්නේ කියලා ශාස්ත්‍රඥ උත්තරයක් දුන්න සද්දීද විත්තම් පුරුෂස්ස සෙට්ටම්. සදහේ ධනයයි පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන්නේ. එහෙනම් ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨම ධනය කුමක්ද? සදහේ ධනය. එහෙනම් ගෙවල් දොරවල් වලට යාන වාහන වලට අනිත් ධනය අපි ධනයනේ තේවත් ඉතින් දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන මේ ඔක්කොම ඒ කිසි ධනයකට බෑ ඔබ පෙරේත ලෝක යන්නේකින් නවත්තන්න. ඒ කිසි ධනයකට බෑ ඔබ තිරිසන් ලෝකයට යන්නේක වළක්වන්න. ඒ කිසි ධනයකට බෑ ඔබ ජාති දරා මරණ දුකෙන් නිදහස් කරවන්න. හැබැයි ශ්‍රද්ධා ධනයට පුළුවන් පෙරේත ලෝකෙ නිදහස් කරන්න. ශ්‍රද්ධා ධනයට පුළුවන් නිරේ නිදහස් කරවන්න. ශ්‍රද්ධා ධනයට පුළුවන් සතර පායෙන් ඈතර කරවන්න. ශ්‍රද්ධා ධනයට පුළුවන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නැති කරන්න පුළුවන්. ඒක කරන්න එකම එක ධනයයි ශ්‍රද්ධා ධනය. ශ්‍රද්ධා ධනය. බණපද කියවන්න, බණපද ශ්‍රවණය කරන්න, හොඳට කන් යොමාගෙන මෙන්න මේක විතරක් අඩු ගන්න නැවත නැවත අපි කියන්නේ මේක කරන්න. ඔබට ඒක නොඅඩුව ලැබෙනවා දැන්. නොඅඩුව ලැබෙනවා. ශ්‍රද්ධාව උපදව ගන්න ඕන පිරිසුදු නිමල දහම ඔබට නොඅඩුව ලැබෙනවා. ඔබ අනිත් අයට උපකාරයක් පිණිස ඒ නිසා කොහොමද කරන්න ඕන? ධර්ම දාණයම දෙන්න. ඔබත් ශ්‍රද්ධා ධනය කිනමුත් ශ්‍රේෂ්ඨ ධනයට ආස නම් එහෙනම් අනේ ශ්‍රේෂ්ඨ ධනය මට උපදව ගන්න, දියුණු කරගන්න උපකාර කරන්නේ පිනනේ පින්වත්නි. එහෙනම් පිනක් රැස් කරගන්න ඕන නම් ධර්ම දානෙම දෙන්න. ධර්ම දානෙම දෙන්න. ඔබ ශ්‍රේෂ්ඨ ධනයක හිමිකරුවෙක් කරනවා. එහෙනම් මේ ධර්ම දානය දෙන පිරිස අහෝ මෙතුවක් කල් කරගත්තු පින පින්වත්නි සාදු සාදු. ඊට පස්සේ මොකද කියන්නේ? කිංසු සුචින්නෝ සුඛ මහවහාති. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා ධම්මෝ සුචින්නෝ සුඛ මහවහාති. එහෙනම් යම් දෙයක් පුරුදු කරනකොට මේ හිත කියන එක සැපවත් කරනවා නම්, ගත සැපවත් කරනවා නම් මේ සොඳුරු දහම පුරුදු කරනකොට තමයි සිත සැපවත් කරන්නේ. ගත සැපවත් කරනවා. හැබැයි පින්වත්නි සොඳුරු දහම පුරුදු කරන්නේ කවුද? ශ්‍රේෂ්ඨ ධනෙ ඇති කරගත්තු කෙනා. කොහොමද? ශ්‍රද්ධා ධනෙ. මුදු සොඳුරු දහම කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. සෑම මේ සුන්දර බණ පදයක්ම සර්වඥයන් වහන්සේගේ අවබෝධය. ඒතර මේ සොඳුරු බණ පදවලට යම් කෙනෙක් හිතේ සදාසිත පුදුනා නම් ඒ කෙනා ඒ සොඳුරු බණ පද පුරුදු කරනවා. පුරුදු කරනකොට මොකද වෙන්නේ? ඇතුළ සැපවත් වෙනවා. ඒ සැපේ කෙලවර තමයි අමෘතය නිවන කියලා කියන්නේ. ඒ මහා සැපයට පුළුවන් පින්වත්නි රජමාලිගා අතහැරලා මහා මුහුද සීමා කරගත්තු මහ පොළව ජය ගන්න සක්විති රජකම අතහැරලා ඒ සැපයට පුළුවන් ගහක් යට ඉන්න. ඒ සැපයට පුළුවන් ගල් ගුහාවක ඉන්න. ඒ සැපයට පුළුවන් හුදකලාවේ මහා සොඳුරු වනමැද ඉන්න. හරි පුදුමයි. මේ සැපෙන්නේ කරන්නේ පින්වත්නි. බාහන අපේ මහ බෝසතාණන් වහන්සේ මොනවද නෝඩුව තිබ්බේ? මොනවද නැත්තේ?
මොනවද නැත්තේ? නමුත් ඒ සියල්ලට වඩා සැපයක් නිවන් සැපේ. පිහිටා ශ්‍රාවක ජනී ජනයා. ඔහු අසිරි අදටත් තෙරුවන් සරණිලාභී යම් කෙනෙක් පොඩි මොහොතකට හරි පිහිටනවා නම් ඒ සැදැහැදනින් පුරුදු කරගත්තු ධර්ම මනසිකාරයෙන් ඇති කරගත්තු මහා සැපයක්. ඒ නිසා පුරුදු කරන්න බුදුගුණ නම් බුදුගුණ, දහම් ගුණ නම් දහම් ගුණ, සංගුණ නම් සංගුණ. ඊළඟට හැබැයි සීලේ පිහිට තමයි ඔක්කොම කරන්න ඕන පින්වත්නි. ඊළඟට කුමක්ද? එක්ක සතර සතිපට්ඨාන අරමුණක් හොඳට නැවත නැවත සිහි කර කර ඉන්න. ඒක පංච උපාදානස්කන්ධය ආදීනෝ සිහි කර ඉන්න. එහෙම නැත්නම් ආයතනයන්ගේ අනිත්‍ය සිහි කර ඉන්න. ඒ සොඳුරු බණපදය ගැන සැදැහැ සිත් උපදව ගන්න. මේක සත්‍යයක්මයි, මේක සත්‍යයක්මයි, මේක සත්‍යයක්මයි කියලා. අපිට කියන්න තියෙන එච්චරයි පින්වත්නි. පුදුමයි, විශ්මිතයි, ආශ්චර්යයි පින්වත්නි. ඒ නිසා මේ බණ පදම සිහි කරන්න, බණ පදම සිහි බණ පදම සිහි කර ඉන්න සැපවත් වෙනවා. සැපවත් වෙනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊළඟට දේශනා කළා. හරි පුදුමයි, මේක හරි පිළිවෙලට එන්නේ පින්වත්නි. කිංසු හවේ සාදු තරං රසානං. කවර රසයේද ලොවේ මියුරුම රසය වෙන්නේ. දැන් පින්වත්නි හරි ආශ්චර්යයි. සද්ධාව ඇති වෙච්ච කෙනා මොකද කරන්නේ? ඊළඟට සිත සැපවත් කරන ධර්මයේ පුරුදු කරගන්නවා. සිත සැපවත් වෙනකොට මොකද වෙන්නේ? මේ ලෝකෙ මියුරුම රසය රස විඳින කෙනෙක් බවට පත් වෙනවා. කුමක්ද? සච්ඡං හවේ සාදු තරං රසාන. ධර්මයේ කියන්නේ පරම සත්‍ය. ඒ සත්‍යයෙන් සැප විඳින කෙනා ඊළඟට ඒ සත්‍ය රස විඳින කෙනෙක් වෙනවා පින්වත්නි. මේ සත්‍ය තරම් මේ ලෝකේ රසවත් දෙයක් මේ ලෝකෙ මෙන්න මියුරු රසයක් නැහැ පින්වත්නි. සත්‍ය තරම් මියුරු රසයක් මේ ලෝකේ නැහැ. සත්‍ය තරම් මියුරු රසයක් නැහැ. සත්‍යමයි මියුරු රසය බවට පත් වෙන්නේ. සත්‍යමයි මියුරු රසය වෙන්නේ පින්වත්නි. සච්ඡං හවේ සාදු තරං රසානං. එනම් මේ සත්‍ය සිහි කර සත්‍ය සිහි කර සත්‍ය සිහි කර සත්‍ය සිහි කර ඉන්න. හරි පුදුම. සච්ඡං හවේ සාදු තරං රසානං. ඒක ඒ රස විඳින්නේ කවුද පින්වත්නි? ධර්මයේ පුරුදු කරගත්තු කෙනාමයි. ධර්මයේ පුරුදු කරගන්නේ කවුද? ශ්‍රේෂ්ඨ ධනෙ ඇති කරගත්තු කෙනා. ඊළඟට අහනවා කුමද්ද? කතං ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. මොන විදිය ජීවිතයක් ගත කළොත්ද ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ? පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරනකොට තමයි ශ්‍රේෂ්ඨ බවට පත් වෙවියාගේ ජීවිතය යන්නේ. ශ්‍රේෂ්ඨ බවට පත් වෙවි යනවා. දැන් කල්පනා කරලා බලන්න පින්වත්නි, ඔබ සත්‍ය රසය විඳින කෙනෙක්ද කියලා. දැන් ජරා දුක තමන්ගේ ජීවිතේට එනවා. ඒතර මොකද වෙන්නේ? රස විඳිනවද ඔබ? සතුටින් ඉන්නේ. දැන් රසයක් විඳිනවනේ මොකද්ද වෙන්න ඕන? රස විඳිනකොට පිනා යන්න එපාය. නමුත් තමන්ගේ ජීවිතේට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක එනකොට සත්‍ය යම් කිසි කෙනෙක් ස්පර්ශ කළේ නැත්නම් මොකද වෙන්නේ? නඩු කඳුලින් ගතසිත වෙලා ගන්නේ ශෝකයෙන්. ඇයි? සත්‍ය රසය විඳින්න බැරි කම නිසා. සත්‍ය රසින විඳිනේ මහා මුනිවරු ඒ දුක නම් ආර්ය සත්‍යයේ සෑම දෙයක් ඉදිරියේ මොකද වෙන්නේ? සුවසේ ඉන්නවා. ශ්‍රේෂ්ඨ බවට පත් වෙලා ඒ දුක නම් ආර්ය සත්‍ය අත්විඳිනකොට මේ ලෝක සත්‍යය පින්වත්නි කල්ප ගණන් නිරේ ඒව දරවා ගන්න බැරුව කල්ප ගණන් නිරේ පැහෙන දුක් උපදවන කර්ම කරනවා. එහෙම ලෝකේ සත්‍ය පරම සත්‍ය නිමලව සම්පූර්ණයෙන්ම අත්විඳපු අවබෝධ කරපු රහතන් වහන්සේලා නිකලෙස් සිතින් සත්‍ය රසය විඳිමින් හරි ආශ්චර්යයි සුවසේ අකම්පිත සිතින් වැඩ ඉන්න.
ඒතර මේ ලෝක සත්‍යය කයින් වචනෙන් මනසින් පින්වත් දුෂ්චරිතේ හැසිරෙන්නේ දුක නම් වූ ආරි සත්‍යයේ දේවල් අත්විඳිති. දුක නම් වූ ආරි සත්‍ය දේවල් අත්විඳිත් තමයි මේ රැස් කරන්නේ. එහෙම ලෝකයයි තථාගතයන් වහන්සේ බණපද දේශනා කළ මේ වෙනස් කරන්නේ පින්වත්. දුක නම් වූ ආරි සත්‍ය ඉදිරියේදී මිත්‍යා වැඩපිළිවෙළවල් තුنين ලෝක සත්‍යය මොකද වෙන්නේ? දුක නම් වූ ආරි සත්‍ය සිහි කර කර සත්‍යයේ රසය විඳින මහා මුනිවරු බිහි වෙනවා. සත්පුරුෂ ජනයා බිහි වෙනවා පින්වත්නි. හරි ආශ්චර්යයි. පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. ඒතර බලන්න මේ සදහැ දන්නේ ඕන නැති වුණා කෙනෙක් ගිහිතේ සදහැ දන්නේ ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තමයි සදහැ දන්නේ ඇති වෙන්නේ. එතකොට ඒතර මේ අවබෝධය ගැන විශ්වාසය ඇති වුණු හිත ඇතුළේම මොකද වෙන්නේ? ඒ අවබෝධය පුරුදු කරන කෙනෙක්, ධර්මයේ පුරුදු කරන කෙනෙක්. අවබෝධය කියන්නේ ධර්මයේ. මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක් කියනවා. ඒතර එයා සැපවත් වෙනවා, ජීවිතයක් ඇති කරගන්න. සැපවත් වෙච්ච ජීවිතයක් තියෙන කෙනා මොකද වෙන්නේ? ආරි සත්‍ය, පරම සත්‍යයක් ඇද්ද? අන්නේ මියුරු රසය අත්විඳින කෙනෙක්. ඒ මියුරු රසය අත්විඳිනවා කියලා කියන්නේ පින්වත්නි. මොකද වෙන්නේ? ඔහුගේ හිත තුළ ප්‍රඥා ලෝකයේ ආලෝකවත් වෙලා තියෙන ප්‍රඥා ලෝකේ. අන්නේ කෙනා තමයි ටික මේ ගිවාගෙන ආපු මහා සසරේ සතරපා ගින්දර නිවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ගිනි නිවා දෙවියන් නික්මවා මිනිසුන් නික්මවා බඹුන් නික්මවා ශ්‍රමණයෝ ඉක්මවා බ්‍රාහ්මණයෝ හික්මවා සියලු ලෝක සත්‍යය වසඟයට ගත්තු මාරයත් ඉක්මවා යන කෙනෙක් බවට පත් වෙනවා. කවුද? ප්‍රඥා ලෝකේ උපදවා ගත්තු කෙනා. ඉන ප්‍රඥා ලෝකෙන් තමයි දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ සියලු දෙනාම ඉක්මවා යන සියලුවන් අයගේ වසඟයෙන් වෙම්වෙච්ච උදාර ජීවිතයක් බිහි කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් කරන්නේ එක පින්වත්නි. ඊට පස්සේ අහනවා ආලවක යක්ෂය කතංසු තරති යෝගං කතංසු තරති යන්නවං කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුජ්ජති කතංසු තරති යෝගං. මේ හිත ඇතුලේ ගලන මහා සැඩ පහරක් තියෙනවා. කොහොමද මේකෙන් පැනගන්නේ? ඊට පස්සේ ඊතර වෙලා යන්නේ කොහොමද? ඒ වගේ මේකෙන් ගොඩ යන්නේ කොහොමද? මේ දුක ඉක්මවා යන්නේ කොහොමද? පාරිශුද්ධත්වයට පත් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. සද්ධාය තරති යෝග. මේ මහා කෙලෙස් සැඩ පහරින් පීඩා විඳිද්දි අපි අපේ ඒ නිවන් මඟ නතර නොකර යන්න පිටිපස්සින් තල්ලුව දෙන කෙනා තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනව නම් එයා නිවන් මඟ ඉදිරියට තල්ලු වෙවි යනවා. අප්‍රමාදේන අන්නවා. ඒතර ඒ ශ්‍රද්ධාලාභී හිත ඇතුලේ නිරන්තරයෙන් තියාගෙන ඉන්න හැකියාවට කියනවා අප්‍රමාදී බව කියලා. ඒතර ඒ අප්‍රමාදී භවෙන් තමයි සම්පූර්ණයෙන්ම පැනගන්නේ මේ මහා දුක්ඛ ස්කන්ධේ. යම් මොහොතක අප්‍රමාදී නැති වෙයිද? නැති වෙච්ච ගමන් මොකද? ප්‍රමාදයි. ප්‍රමාද වෙච්ච ගමන් පැනගන්න බෑ යාට. විරියේන දුක්ඛං අච්චේති. ඒ සද්ධාවට, ඒ අප්‍රමාදිට එයාට ඒ තල්ලුව දෙන්නේ කවුද? වීරිය. ඒකට වීරිය යාට මහා එන ඔක්කොම ප්‍රශ්න ටික දරාගෙන මේ සමාජය තුළ ඉන්නකොට මේ හැම ප්‍රශ්නයක්ම දරාගෙන එයාගේ මග තුළ එයා බණ අහන එක නතර කරන්නේ, කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන එක නතර කරන්නේ, දන් දෙනවා නම් ඒක නතර කරගන්නේ, සීල් රකින්නවා නම් ඒක නතර කරගන්නේ. නැවත මොන ප්‍රශ්නියාවත් එතෙන් තල්ලු කර තියන්නේ කවුද? වීරිය. ඒ වීරියට පිටිපස්සින් සපෝට් කරන්නේ කවුද? ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව නැති වෙච්ච ගමන් වීරිය හැකිල්ල යනවා. එතකොට මේ ප්‍රඥා ලෝකෙන් කොහොමද කරන්නේ?
දැන් එයාගේ හිත ඇතුලේ ප්‍රඥා ලෝකෙ ඉපදිලා නම් තියෙන්නේ. අර ප්‍රඥා ලෝකෙකින් මොකද වෙන්නේ? හිත ඇතුලේ තියෙන කෙලෙස් මුල් ගලවලා දානවා. ක්ලේශ සහගත වචන ගලවලා දානවා. ක්ලේශ සහගත ක්‍රියා ගලවන්නේ ප්‍රඥාවයි. ඒතරී දැක්ම ගෙනත් දෙන්නේ ප්‍රඥාව විසින් පින්වත්නි. මේ කාය ක්‍රියාවලිය තුළ කෙලෙස් තියෙනවා. මේ වචන තුළ කෙලෙස් තියෙනවා. මේ සිතවිලි තුළ කෙලෙස් තියෙනවා. සසරට බඳිනවා කියලා පෙන්නලා දෙන්නේ ප්‍රඥාවෙන්. ඒ නිසා පිරිසිදු කරවන්නේ කොමගින්ද? ප්‍රඥා ලෝකෙන් පින්වත්නි. කතංසු ඊට පස්සේ එයා ප්‍රශ්නයක් අහනවා. පිරිසිදු කරන්නේ ප්‍රඥාවෙන් ආලෝක දෙවිය අහනවා. කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ දනං කතංසු කිත්තිම් පප්පෝති කතම් මිත්තානි ගන්තති අස්මා ලෝකා පරන් ලෝකං කතම් පෙච්චන සෝචති. කොහොමද අහන මේ දිවි නමකට ප්‍රඥාව ඇති කරගන්නේ මේ ජීවිතේ? ධනෙ උපදවගන්නේ කොහොමද කියලා අහනවා. කීර්තිය ඇති කරගන්නේ කොහොමද කියලා අහනවා. හොඳ නමක් ඇති මිත්‍රයෝ ලං කරගන්නේ කොහොමද කියලා අහනවා. මෙලෝ පරලෝ දෙකේම ශෝක නොකර ඉන්නේ කොහොමද කියලා අහනවා. සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. අන්න අමා නිවනට පමුණුවන දහම් පවසනෝ කියන රහත් මුනිවරු ආන්ගේ මුනිවරු දේශනා කළ බණ පද සදහැසිත උපදවන්න කියන මේ බණ පදවලට. එන්න මේ බණ පදවලට බණ පද ඇහුනට සදහැසිත උපදින්නේ නැත්තම් මොකද වෙන්නේ පින්වත්? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රඥා ලෝකේ වහුර ගන්නේ සද්ධාව නැති නිසා. මේ රහතුන් වදාළ සොඳුරු බණ පදයට ශ්‍රද්ධාව ඇති වුණොත් මොකද වෙන්නේ? සුසුසා ලබතේ පඤ්ඤා අපමත්තෝ විචක්ක අප්‍රමාදීව නැවත ඒ දහම් මනසිකාරය උපද්දනකොට මොකද වෙන්නේ? අන්න ප්‍රඥාව උපදිනවා කියනවා. දැන් ප්‍රඥාව උපදින ක්‍රමය අල්ලගන්න පින්වත්නි. එනම නිරන්තරයෙන් මේ සොඳුරු බණ පද මොකද වෙන්නේ? විමසින්න ඇස අනිත්‍යයි, ඇසට පේන රූප අනිත්‍යයි, කන අනිත්‍යයි, කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, දිවට දැනෙන රසය අනිත්‍යයි, කය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි, මනස අනිත්‍යයි, මනසට දැනෙන අරමුණු අනිත්‍යයි කියලා සිහි කර ඉන්න. එහෙම නැත්නම් මේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි කියලා අපි සිහි කර කටයුතු කරගන්නවා. ඊට අමතරව බුදු ගුණ සිහි කරනවා. මෛත්‍රී අරමුණු සිහි කරනවා. මෙන්න මේ විදිහට හැමතිස්සෙම විමසීමක් තියෙන්න ඕන තමන්ගේ ජීවිතේ. ප්‍රතිපදාව තුළ ඉන්න පින්වත්නි බය වෙන්න එපා. තාම නෑ කියලා හිතන්න එපා. පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ දනං සච්චේන කිත්තිම් පප්පෝති දදම් මිත්තානි ගන්තති. ඒ ධනෙ උපයන්න ඕන කෙනා මෙන්න මේ ටික තියෙන්න ඕන කියනවා. මොකද්ද වෙන්නේ? ප්‍රශ්න එනවා කියනවා. මොකද්ද කරන්න කියන්නේ? ඒ සියල්ලක්ම විඳ දරාගෙන වීරියෙන්ම පසුබට වෙන්නේ නැතුව නැවත තමන් කරන ධාර්මික ක්‍රියාව තුළ නිරත වී ඉන්න කියන ධනෙ හම්බ වෙනවා කියනවා. ආය වෙන පින්වත්නි ධනෙ හොයන ඔප්ෂන් නැහැ. ආන්නිකයි ප්‍රශ්න නැතු ලෝකයක් නෑ ධනෙ හම්බ කරන්න යද්දී. ඒ ප්‍රශ්න ඉදිරියේ යාට පසු නොබසින වීරියක් තමයි එකතු කරගන්න ඕනේ යාට. සච්චේන කීර්තිම් පප්පෝති දදම් මිත්තානි ගන්තති. සත්‍ය කතා කරන කෙනෙක් ඉන්නව නම් ආන්‍ය ලෝකේ හොඳ නම ලබන කෙනෙක් වෙනවා කියනවා. සත්‍ය කතා කරන පින්වත්නි හොඳ නම ලබනවා කවදා හරි දවසක. දදම් මිත්තානි ගන්තති. යාළුවෝ මිතුරු එකතු කරගන්න ආස නම් දෙන්න. පුළුවන් තරම් දෙන්න. යාළුවෝ මිත්‍රයෝ ලැබෙනවා. යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස ගරමේසිනෝ සච්චන් ධම්මෝ දිතේචා ගුස්සවී පෙච්චන සෝචති. මෙලෝ පරලෝ ශෝක නොකර ඉන්නේ කුමක්ද? කවුද? සදහැවත් පින්වතෙක් ඉන්නව නම් ගිහිගේ වසන. එයා සතර දහම පුරුදු කරගන්න ඕන කියන මොකද? සැබෑ බස් පැවසීම, වැටහෙන නුවණ, උත්සාහය, දන් දීම කියන කාරණා හතර මේ ජීවිතේ පුරුදු කරගෙන හිටියොත් මෙලොව ශෝක කරන්නේ නැහැ කියනවා. පරලොව ශෝක කරන්නේ නැහැ කියනවා.
මෙලෝ පරලෝ දෙකේම ශෝකනිකුර ඉන්නාසන ඕක තමයි කරගන්න තියෙන්නේ. බුදුරජාණන් දේශනා කළ ඉංග අඤ්ඤේපි පුච්චස්සු පුතු සමන බ්‍රාහ්මනේ යදි සච්චා දමාචාගා කන්තයා බීයෝන විජ්ජති. එහෙනම් ඔබට මේ ගැන ඕනෑනම් දැනගන්නට ලොවේ වෙවන ශ්‍රවණ බමුණන් වෙතට ගොස් විමසා බලන්න කිව්ව කාරණේ ගැන. සැබෑ බසකට ඉන්ද්‍රියන් දමනයකට දම්පැන් පිදීමකට ඉවසීමෙන් විසීමට වැඩිතර වූ දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා. ඊට පස්සේ කියනවා හරි ආශානී පින්වත් භගවතාණෙනි ලෝයේ සිටින වෙන ශ්‍රමණ බමුණන්ගෙන් කුමට නම් මා යලි අසන්නද? දැනගත්තා අද සිතු ලෙසට මම මෙලෝ පරලෝ සැප ලබා දෙන කාරණා. කොහොමද යක්ෂය ආවේ? කොහොමද දැන් ඉන්නේ? අත්තාය වත මේ බුද්ධෝ මම භාග්‍යතුන් වහන්සේ දැක්කනෙව. දැන් බලන්න දැන් තමයි භාග්‍යතුන් වහන්සේ දැනගත්තේ. අන්න ඒකෙන් ධර්මය දකින්නකොට භාග්‍යතුන් වහන්සේ දකින්නවා. සැබවින්ම බුදු සමිඳුනේ ඔබ මා කෙරෙහි කරුණාවෙන් වැඩිසේක මේ අලව් බවනට යම් උතුම් කෙනෙකුන්ට දුන් දෙයින් මග ඵල ලැබෙයි නම් පිදිය යුතුයේ උතුම් මොනිදුන් දැනගතිමියම අද දිනේ සෝහම් විචරිස්සාමි ගාමා ගාමම් පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධන් ධම්මස්සච සුදම්මතන්ති නම දිමි සම්බුදු රජුන් අසිරිමත් දම් රසමාවන් පවසමින් ලොව යමි ගමින් ගම ඇවිද පවස මම රටින් රට. කොච්චර සොඳුරුද බලන්න පින්වත් මේ අපේ පිරිත් පොත් වහන්සේ අපේ ගුරු දේවයන් වහන්සේ පරිවර්තනය කරපු මේ ආලෝක සූත්‍රය අපි මේ මෙච්චර අර්ථ ලස්සන සුන්දර අපි මෙතුවක් ශ්‍රවණය කළා නෑ. පින්වත්නි ආලෝක යක්ෂයා පැහැදුනා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝරත්න සරණ ගියා පින්වත්නි. කියනවා සුන්දර ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ සුන්දරයි ගෞතමයන් වහන්සේ සුන්දරයි අරට හරවපු දෙයක් උඩට හැරෙව්වා වගේ ස්වාමීනි. මම්මුලා වෙච්ච කෙනෙකුට ස්වාමීනි හරිමඟ පෙන්වුවා වගේ දුන්න ස්වාමීනි. ඇසැත්තෝ රූප දකිත්වාහයි කියා අඳුරේ තෙල් පහනක් දරන්නේ යම්සේද ස්වාමීනි. බලන්න එච්චර විස්මයක් ඇති වුණා. ඒ චිත්ත සංතානේ මහා පෙරලියක් ඇති වුණා. දැනුනේ විදියට. කොහොමද? අඳුරේ හිටපු කෙනාට ආලෝකයක් දුන්නා වගේ කියලා දැනුණා. එච්චර හිත ආලෝකමත් වුණායි ප්‍රඥාවෙන්. යටට හරවපු දෙය උඩට හරවුවා වගේ දැක්කේ. එච්චර විස්මයක් ඇති වුණා ඒ චිත්ත සංතානේ ශ්‍රද්ධාවට. යක්ෂයොත් විනාශ කළ බණපද පින්වත් මේ. යක්ෂයොත් දනගස්සපු බණපද. අදටත් ශාස්ත්‍රුන් වහන්සේගේ පාබියස් දන ගහලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා පින්වත්නි. ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝරත් සරණ ගිහිල්ලා උපාසකෙක් වගේ පිළිගන්නාසේක්වා උපාසකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියලා කිව්වා. සදහැ සිත් ඉපදුනා. ඒ නිසා පින්වත්නි මේ ලැබුණු ජීවිතේ සදහැ සිත කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද පින්වත්නි. කොච්චර උතුම්ම ධනයද පින්වත්නි. ප්‍රඥා ලෝකෙට ගෙනියන්නේ සදහැ සිත විසින්. ලෞක ලෝකෝත්තර ජීවිත දියුණුවට ගෙනියන්නේ සැබෑ හරියට ඇතුණු සදහැ සිත විසින්. සදහැ සිත කියන්නේ මෙලොවත් සුවපත් කරනවා පරලොවත් සුවපත් කරන මහා ධනයක්. ඉතින් ඒ නිසා මේ ධර්ම දාණය දෙන පිරිස නම් පින්වත්නි ආශ්චර්යයි. මෙතුවක් කල් ඔබ කරගත්තේ දෙව් මිනිස් ලෝකයට ශ්‍රේෂ්ඨ ධනය දුන්නා. ශ්‍රේෂ්ඨ ධනය දුන්නා නම් සසර පුරා ශ්‍රේෂ්ඨ ධනයේ හිමිකරුවෙක් කරන්න ඔබට මේ පින අනුග්‍රහ කරයි. ඒ නිසා සසර පුරා ශ්‍රේෂ්ඨ ධනයේ හිමිකරුවෙක් වෙන්නට මේ උතුම් පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇකිරියන් කුඹුරේ පදිංචි මප්පුහාමි පියාණන් දරු පිරිස හාලියල පදිංචි මදුරාවතී රණවීර පින්බර මහතාව ඇතුළු පින්වත් පිරිස ඒකරාශී වෙලා ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා
සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විස්කන්දේව පුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ස සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජය ආලවක දෙවියන් ජනවසභ දෙවියන් ඉෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් මරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය ගුරු දෙවියන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේට මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මිය පරලෝකීය සෝමාවති මෑණියන් සුදුමෙනිකා මෑණියන්ට මිය පරලෝකීය ඩී රාජපක්ෂ පියාණන් ජේම් තිලකරත්න මහත්මයාට ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින ඒ හාලියල පදිංචි මදුරාවති රණවීර පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේම අප්පුහාමි පියාණන් දරු පිරිසට මේ පින් අනුමෝදන් වේවා. ඒම් කවිඳු සඳරුවන් පුතුරු නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම දෙසැම්බර් 19 වන දින උපන්දිනයේ දින සුභාසී සෙව්මිනී දිනේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අධ්‍යාපන ලැබෙන ඒම් නවෝදයා දියණිය සුපුන් මදුභාෂණ පුතණුවන් සමිදි සෙත්මිනී දියණිය චානුක පුතුට ඒ වගේම කවිෂා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු අධ්‍යාපන කටයුතු සඵල වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳ සියලු සත්වයෝ නිදුක් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.